chairing this first session, which is basically themed Voicing for the Unheard and Underrepresented, Positioning Community Video. I work for Al Jazeera, and our esteemed panelists, if I can just call them up to the stage to join me. Very quickly, as in your program you'll see, we have Mr. Jayantha Karunaratne, the head of Camera Recording and Lighting Division of ITN. Gentlemen, can we please have all of you come up here? Udayashan Idamegedara, News Manager of Siyata FM and TV. TMG Chandrasekhara, the Director Research and Training at Sri Lanka Rupavahini Corporation. Chaminda Karunaratne, the Head of News at Swarnavahini. Sandaruan Telakaratne, Producer and Scriptwriter at Hiru TV. And Shehan Baranage, the Director of News and Current Affairs at TV Derana. Basically, the panelists, we've got 6 panelists here to talk about various angles of this theme, voicing for the unheard and unrepresented, positioning community video. I would like to start off in the interest of time by calling on Mr. Jayantha Karunaratne to talk to us and present to us his take. And he has been given the theme, Why Independent Video Journalists should be empowered in Sri Lanka. Video මාධ්‍ය කරන සඳහා අන්තර්ජාල තාක්ෂණය දැන් හරි දියුණුයි. අන්තර්ජාල තාක්ෂණය එන්න දියුණු වෙනවා. එතකොට ඔබලාට පුළුවන් වෙනවා මේ අන්තර්ජාල තාක්ෂණය හරහා ගොඩක් මේ කියන කටයුතු කරන්න. දැන් ඉස්සරහට H265 කියන ටෙක්නොලොජි එකක් එනවා ලංකාවට. වීඩියෝ මේ රියල් ටයිම් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොටෝකෝල් තියෙන මෙතඩ් එක හරහා. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඊළඟට මම හැමදාම දැන් කලින් කිව්වෙත් ජර්නලිස්ට් කෙනෙක් හදන්න බෑ. ඔහු උත්පත්තියෙන්ම එන්නේ ඔහුගේ ඒ තියෙන ගුණාංග සහ ඔහුගේ දක්ෂතාවන් ඒ දේවල් ඉස්මතු වෙන්නේ ඊට පස්සේ එතකොට සල්ලි හැමදේම සල්ලි මත රඳාපවතින්නේ නැතුව මුදලට විකිනෙන්නේ නැතුව ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ හරියට කරන්න ඕන. එතන තමයි තමන්ට යම්සිත ආකාරයකට මාකට් එකක් හැදෙන්නේ. ඇත්තටම මෙතනින් මේ ඉන්ඩිපෙන්ඩන්ට් වීඩියෝ ජර්නලිස්ට් කෙනෙක් කියන මේ අදහස නවත්තන්න නැතුව මෙන්න මෙතනට එන්න ඕන. අපි යන්න ඕන ඉස්සර අපි 1980 ගණන් වල ප්‍රජා ගුවන්විදුලි කියන එක මහවැලි ප්‍රජා සේවය, රුහුණු සේවය, එතනින් ගියාම රජරට සේවය කියලා තිබුණා. මෙන්න මේ තැනට අපිට ටෙලිවිෂන් එක ගේන්න පුළුවන් මේ තාක්ෂණය, ඉන්ටර්නෙට් තාක්ෂණය දියුණුවත් එක්ක. ගමේ අයගේ නිර්මාණ දකින්නට සියලු දේවල්වලට කමියුනිටි ටීවී දැන් මේ පිටරටවල වල ගොඩක් හැම ඒ කියන්නේ මේ බ්‍රිතාන්‍යද ඇමරිකාවේද සිය ගොඩාක් රටවල මේ බංග්ලාදේශලත් තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා. ඒතර මෙන්න මේ කමියුනිටි ටීවී ක්‍රමයේ ඇති කරන රාජ්‍ය මට්ටමේ අනුග්‍රහයෙන් මොකද ඒක අපිට එච්චර ලොකු වියදමක් යන්නේ ගමට ගමේ රූපවාහිනිය. එතනදී ඔය අයට ගොඩාක් මේ අවස්ථාව ලැබෙන ඕගොල්ලන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. I'd like to call upon Udayashan Idamegedara, the news manager of Siyata FM and TV. වීඩියෝ දර්ශනයක් යම්කිසි රූපයක් තුලින් අපි මොකද්ද ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? යම්කිසි රූපයක් රූපමය පද්ධතීන් මාලාවක් ඔබේ ඇසට දර්ශනය වෙනවා. මෙන්න මේ රූපය හෝ රූප රාමු වීඩියෝ දර්ශනය අපි නැවතත් වොයිස් කරලා නැත්නම් අපේ හඬින් අපි ඉදිරිපත් කරන්න අවශ්‍යද? මේ බත් කනවා, මේ වතුර බොනවා, නැත්නම් මේ තුවාල කරුවෙක්. මෙන්න මේ කියන කාරණා අපි රූපමය රාමුවක පෙන්නලා වීඩියෝ දර්ශන මගින් හෝ එහෙමත් නැතිනම් පින්තූර මගින් පෙන්නලා අපි අවශ්‍යද ඊට පසුබිම් කතනයක් ලබා දීලා මේ ඉන්නේ අහවල් පුද්ගලයා මේ අහවල් ක්‍රියාව කරන්න කියලා කියන්න නැහැ. මා විශ්වාස කරන ආකාරයට මා මාධ්‍ය දකින ආකාරයට මගේ විශ්වාසය තිබෙන්නේ රූප රාමු ඉදිරිපත් කිරීමේදී රූප රාමුවක් යම් ජනතාවකට යම් සමූහයකට යම් පුද්ගලයෙකුට ඉදිරිපත් කිරීමේදී ඊට කතාවක් කියන්න අවශ්‍ය නැහැ. රූපයට ඉඩ දෙන්න ඕනේ කතාව කියන්න සහ ඒ කතාව තේරුම් ගන්න.
එහෙම වුණහම අපිට අපේ හදවතට ලං වෙන ඒ වීඩියෝ දර්ශනයේ කතාන්දරය අති විශාලයි. අපි හදවතින් ඒ කතාව පිළිගන්නවා. සමහර විට අපි වීඩියෝවක් ඉදිරිපත් කරලා යම් සිදුවීමක ඒ සිදුවීම් මාලාව A to Z එකේ ඉඳලා අවසානයේ දක්වා කියන්න ගත්තොත් ජනතාවට හිතන්න දෙයක් නැති වෙනවා. ඔබේ නිර්මාණයක් ඒ තුල නැති වෙනවා. ඒ නිසා කතන්දරයක් යම් කිසි රූපරාමුවක් තුල හිතන්න ඉඩ දෙන්න. I'd like to now call upon Mr. TMG Chandrasekhara, no stranger to the media, very experienced hand, the current Director Research and Training at the Sri Lanka Rupavahini Corporation. And his presentation for us is on how media ethics is important in capturing and disseminating rights-based concerns through community video. අද මේ මාධ්‍ය භාවිතයේ තියෙන පුළුල්කමත් එක්ක අන්තර්ජාල භාවිතයත් එක්ක නව මාධ්‍යත් එක්ක සුළු මොහොතකින් ඕනෑම කෙනෙකුට මාධ්‍යවේදී කීමේ හැකියාව තියෙනවා. අපි අපේ වෘත්තීන් ආරම්භ කරන කාලය වෙන විට තිබුණේ මේ ගැන ඉගෙනගෙන Tamanට සීමිත වූ වෘත්තියක් පුවත්පත හෝ ගුවන් විදුලි හෝ රූපවාහිනිය යම් සුසුකමක් මත ඒ ස්ථානයට ගිහිල්ලා Tamanට අමතන්න Tamanගේ මාධ්‍ය හරහා. නමුත් අද නව මාධ්‍යයත් එක්ක ඕනෑම කෙනෙකුට ගෙදර ඉඳලා Tamanට බ්ලොග් එකක් හරි Tamanගේ Facebook එකක් හරි Tamanට අදහස් ප්‍රකාශ කිරීමේ එකත් එක්තරා මාධ්‍යයක්. නමුත් මං හිතන දැන් මූලික දේ තියෙන්නේ මේක වඩා ප්‍රජාතන්ත්‍රකරණී වූ නිසාම ආචාර ධර්ම පිළිබඳ අපගේ සැලකිල්ල යොමු කිරීම වඩා වැදගත් කියලා. අප භාවිතා කරන්නේ බ්ලොග් එකක්ද Facebook එකද නැත්නම් ප්‍රධාන මාධ්‍ය ධාරාවද කියන එක නෙමෙයි අද මේ ප්‍රශ්නයේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසා අපේ ලංකාව පැත්තෙන් ගත්තාම ලංකාවේ මුද්‍රිත මාධ්‍යයට print media එකට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. නමුත් අවසනාවකට ඉලෙක්ට්‍රොනික මීඩියා නැත්නම් රූපවාහිනී මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් සැකසී නැහැ. මේ අවස්ථාවේදී මා ඉතා ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ මොහොතකට ඉස්සල්ලා අපෙන් දැයෙන් සමුගත් මහාචාර්ය ඩී.බී. නිහාල්සිංහ ඔහු ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශවල අය එකතු වෙලා කාලකට ඉහත විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කරා. නමුත් අවසනාවකට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට තියෙන මූලික දේ ආචාර ධර්ම පද්ධති ඉදිරිපත් කිරීම සඳහා විවිධ රජයන් ඉදිරිපත් වුණත් මාධ්‍යකරණයේ ස්වාධීනත්වය සහ මාධ්‍යකරණයේ ස්වභාවය අනුව යෝජනා කරන්නේ සහ ලෝකයේම අනුගමනය කරන්නේ ඔවුන් විසින්ම සකසා ගන්නා ලද ආචාර ධර්ම පද්ධතියක්. ඒ නිසා දැනට අපට තියෙන ආචාර ධර්ම පද්ධතියක් ඒ මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධයි. නමුත් එය විද්‍යුත් මාධ්‍යයට අදාළ කරගත හැකි මූලිකාංග තියෙනවා. මේ නිසා මෙවැනි තත්ත්වයන් මත තමයි ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ අප සාකච්ඡා කළ යුත්තේ. ඔබ මේ මූලික ආචාර ධර්මන්ට අනුගත විය යුතු කියන අදහසේ මා සිටිනවා. ඇයි අපි ආචාර ධර්ම වලට අනුගත විය යුත්තේ? අප දැන් ඔබගේ තියෙන මූලික පාඩේ පුරවැසියන්ට අවදි කර සංවර්ධනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ සවිබල ගැන්වීම. මේ කාර්ය කිරීම සඳහා නම් අප මූලිකවම මාධ්‍යකරණයේදී අප කතා බහ කරන මූලිකව මාධ්‍යයේ මූලික සිද්ධාන්තයන් වන සත්‍යවාදී බව නැත්නම් අපි අර ABC කියන සත්‍ය බව සාධාරණත්වයේ ස්වාධීන බව මේ දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ අපි ආචාර ධාර්මිකව නැත්නම් ආචාරාත්මකව කටයුතු කරොත් පමණයි. නිර්වද්‍යතාව අප කෙසේද සකස් කරගන්නේ? ඒ සඳහා අනිවාර්යයෙන්ම මාධ්‍යවේදී මූලික ලක්ෂණයක් මූලික සිද්ධාන්තයක් වන මූලාශ්‍ර භාවිතය අප ඊටාම හොඳින් පරිශීලනය කර යුතුයි. ඒ කියන්නේ අපිට මූලාශ්‍ර නැතුව අප කවුරු හෝ කීවාට නැත්නම් දුටුවාට ඒ මතු පිට පෙනෙන අර්ථයේ මත දකිනා දර්ශන මත පමණක් ඉඳලා අපගේ වාර්තා කිරීම අපගේ නිර්මාණ කිරීම තුළින් සමහරට අගතිගාමී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම අවමාසයෙන් මූලාශ්‍ර දෙකක් හෝ අප භාවිතා කිරීම ඔබ කරන කටයුතු වඩාත් නිර්වද්‍ය වාර්තාකරණයක් බවට පත් කර ගැනීමට මූලිකව හේතු වෙනවා ඇති. ඒ වගේම මේ මූලාශ්‍ර ආරක්ෂා කර මේක වෘත්තිකයන් අතර තියෙන දෙයක්. නමුත් ඔබ මේ ප්‍රධාන මාධ්‍ය ජාලයට යම් දිනක එකතු වෙන විට ඔබගේ ප්‍රකාශන ප්‍රධාන මාධ්‍ය ජාල තුල විකාශය වෙන විට මේ දේවල් ගැන අනිත් අයගේ අවධානය යොමු වීම තුල ඔබට එහි නෛතිකමය තත්ත්වයන් පිළිබඳව
යම් යම් දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා තමන් නිර්වද්‍යව මූලාශ්‍ර භාවිතා කරලා නිවැරදි මූලාශ්‍ර භාවිතා කරලා තමන්ගේ වාර්තාකරණයන් කළොත් අපිට මොනම අවස්ථාවකවත් බිය වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි සත්‍ය ඒ ආකාරයෙන් නිවැරදිව සහ සාක්ෂි සහිතව වාර්තා කර තිබෙන නිසා. අපගේ අවශ්‍යතාව වන්නේ ජනතාවගේ දුක දෝමනස් එයාලගේ ප්‍රශ්න එයාලගේ සමාජ සුබ සාධනයට සමාජ සුබ සිද්ධියට සමාජ ප්‍රවර්ධනයට යහ පාලනයට අවශ්‍ය දේවල් සකසා ජනතාව ඉදිරියේ තැබීමයි. ඒ නිසා තමන් හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේදී මේ දේවල් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ජනමාධ්‍යවේදීන් වැඩි දුර අධ්‍යයනයේදී දැන් මේවා පිළිබඳ විවිධ නැත්නම් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා. ලෝකයේ ළමයින් සඳහා වෙනම ළමයින් පිළිබඳ වාර්තාකරණය පිළිබඳ වෙනම ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. යුද්ධ වාර්තාකරණය පිළිබඳ වෙනම ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. කාන්තාවන් පිළිබඳ රූප භාවිතය පිළිබඳ විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මගේ මිත්‍රයා කිව්වා රූපයට ඉඩ දෙන්න. රූපයට ඉඩ දෙන ඒක තමයි රූපමය භාෂාව අපි. හැබැයි රූපය ඊට ප්‍රබල නිසා අපි අනිකුත් දේවල් වලට වඩාත් අවධානය යොමු කර යුතු වෙනවා. මොකද රූපය තුල තියෙන ශක්තිය වැඩි නිසා. And we move on to Mr. Chaminda Karunaratne, the head of news of Swarnavahini. පෞද්ගලික දවසක ඇමරිකාවේ ගම් වතුරක් තිබුණා. ගම් වතුර තිබුණ වෙලාවේ එක පුද්ගලයෙක්ගේ මෝටර රථය ගම් වතුරට ගසාගෙන යනවා මම දැක්කා. ඒක වීඩියෝ එක අපිට ඇවිල්ලා තිබුණා. ඒ පුද්ගලයා කොහොම හරි මෝටර රථයෙන් එළියට පැමිණෙනවා දොර අරගෙන. ඉස්සරහට පීනගෙන එනකොට ඔහුව බේර ගන්න ඉදිරිපත් වුණේ මාධ්‍යවේදියෙක්. ඔහුගේ අතේ තිබුණා මයික්‍රොෆෝනයක් තිබුණා. තමන්ගේ වගකීම පැත්තක තියලා මේ මාධ්‍යවේදියා ගිහිල්ලා අර විපතටපත් වෙලා ඉන්න පුද්ගලයාව බේරගත්තා. අද එතෙන්දී ඔහුගේ වගකීම ඔහුගේ වෘත්තිමය තත්ත්වයට වඩා ඔහු වගකීම පිළිබඳ සමාජ වගකීම ගැන හිතලා අර පුද්ගලයා බේර ගන්න ඉදිරිපත් වුණා. ඒකටම සම්බන්ධ තවත් කාරණයක් තියෙනවා. පහුගිය දවසක අපේ රටෙත් එහෙම සිද්ධියක් වුණා. කුඩා ළමුන් පිරිසක් දිය නාන්න ගිහිල්ලා තිබුණා. හැබැයි එක්කෙනෙක් ගහගෙන මේ වතුරේ ගිලෙන්න පටන් අරගත්තා. හැබැයි අනිත් අය කලේ යාව බේර ගන්න එක නෙමෙයි වීඩියෝ කරන එක. අර ගිලෙන්න යන පුද්ගලයා වීඩියෝ කරන එක. ඉතින් එතෙන්දී උන්ගේ වගකීම මොකක්ද කියන එක සමහරට කුඩා දරුවන් නිසා අවබෝධයක් නොතිබෙන්න ඇති. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මෙතෙන්දී අපි කල යුත්තේ මොකක්ද කියන එක. අද රට පුද්ගලයා වීඩියෝ කරනවට වඩා බේර ගන්න ඉදිරිපත් වෙන එක තමයි කල යුතුව තිබුණේ. හැබැයි ඉතින් දැන් සමාජය යන රටාවත් එක්ක වුන් කල්පනා කළා මේක වීඩියෝ එක දැම්මම Facebook එකට දැම්මම මේකට හොඳ ප්‍රසිද්ධියක් ගන්න පුළුවන් මේකට මේ නමක් හදා ගන්න පුළුවන් කියලා එහෙම හිතන්නේ නැති. එහෙම හිතලා තමයි මම හිතන්නේ මේ විදිහ දෙයක් කරන්නේ නැත්තේ. ඉතින් ඒක එතෙන් විතරක් නෙමෙයි හුඟක් වෙලාවට අපිට දකින්න ලැබෙන මේ විදිහ සිද්ධීන්. I'd like to now call upon Mr. Sandaruwan Tilakaratne, producer and scriptwriter at Hiru Television. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා අද තමයි අනාගත ලංකාවේ ටෙලිවිෂන් එකේ දෙවෙනි එහෙම නැත්නම් අනාගත ටෙලිවිෂන් එකේ මාධ්‍ය සංගායනාව සිද්ධ වෙන්නේ අද කියලා. මොකද අපි මේ අවස්ථාවේදී ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන මොහොතක අනාගත තව වසර 10කින් උදා වෙන ටෙලිවිෂන් එක ලියන්නේ අද. අපි විශ්වාස කරනවා පුරවැසි හඬ අවදි කිරීම සඳහා අවදිකර සංවර්ධනය කිරීම සඳහා කියනකොටම මේ මොහොතේදී පුරවැසි හඬ කියන එක අපි අවදි වෙලා නැහැ නිද්‍රාගත වෙලා තියෙන්නේ කියලා. මමත් මේ සියල්ල වැඩ කරන මේ මාධ්‍ය කර්මාන්තය ඇතුලේ වෙළඳපළ රටාවකට අනුගත වෙච්ච යම්කිසි ඉලක්කයක් හඹා යන අවස්ථාවක පුරවැසියා ප්‍රේක්ෂකාගාරය බවට සහ ශ්‍රාවකාගාරය බවට පත්වෙච්ච මොහොතක තමයි අපි සිටින්නේ. එතකොට ඔබ බලාපොරොත්තු වෙන ඒ ඔබේ ගමේ ප්‍රශ්නය මේවා නොකරනවා නෙමෙයි ගමේ ප්‍රශ්නය ඔබේ ප්‍රාදේශීය ප්‍රශ්නය මේ ඇතුලේ කතා වෙනවද කියන කාරණේදී ලොකු ඇත්තටම ගැටලුවක් තියෙනවා. එතකොට මේ කමියුනිටි වීඩියෝ හරහා අපි ඔබ කරපු නිර්මාණ අපි නැරඹුවා. ඒවැ යම් අඩුපාඩුකම් තියෙනවා. නමුත් අපි සුබපතනවා මේ මොහොතේ පුරවැසියන් අතට කැමරා එක ගියාට පස්සේ ඒගොල්ලෝ හැසිරෙන ආකාරය අපි විධිමත් විදිහට දැක්ක මේ අවස්ථාව ඕගොල්ලන්ව ට්‍රේන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ඕගොල්ලන්ගෙන් එළියට ආපු නිර්මාණ ඇතුලේ අපි මේ මොහොතේ ජාතික මට්ටමේ රූපවාහිනී ආයතනයක වලට
තුල නිවුස් එකක් ඇතුලේ අපිට ඒ බෙල්ට් එකක් ඇතුලේ යවන්න පුළුවන් තරමේ වැඩසටහන නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔබේ ගමේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ඉන්නවා. ඒ මාධ්‍යවේදියා රහා යම්කිසි ක්‍රමයකට වීඩියෝ කරලා ඒ ක්ලිප් එක ඩීබී කරලා අපේ හෝ මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති මැදිරියට එනවා. එතකොට ඔබේ ගමේ සැබෑ ප්‍රශ්නය ඇත්තටම එළියට ඇවිල්ලා තියෙනවද කියන කාරණය ඔබට තියෙනවා. එතකොට මේ තරුණ මාධ්‍යවේදීන්ට ඔබලට දැනුමෙන් සන්නද්ධ කරලා කොහොමද මේව පාවිච්චි කරන්නේ, මේ ආචාර ධර්ම තියෙන්න ඕන. එතකොට මේ සකස් කිරීම ඇතුලේ කොහොමද අපේ කන්ටෙන්ට් එක එළියට දෙන්නේ කියන කාරණේ ඔයගලන්ට දැන් මේ වැඩපිළිවෙලක් කරහා යම්කිසි හඬක් නැති මිනිස්සුන්ට හඬක් අවදි කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. අපි පැය ගණන් බලපු ටෙලිවිෂන් යුග දැන් ඉවර වෙලා තියෙන්නේ. එන්න අපි මොබයිල් ෆෝන් එකට අපි හුරු වෙලා තියෙන්නේ. එතකොට අපි සියලු සංනිවේදන අපි රේඩියෝ එක අහන්නේ, ටීවී බලන්නේ සියල්ල අද ඔබේ මොබයිල් ෆෝන් එකෙන්. එහෙම නැත්නම් ටැබ් එකෙන්. එතකොට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ඇප්ස් මත ක්‍රියාත්මක වෙන ක්ලිප් සංස්කෘතියකට. ඒක අපි ක්ලිප් එකක් බලන්නේ විනාඩි 2යි 3යි. එතනින් එහාට අපි මේ වැඩේ අතාරිනවා. මොකද මිනිස්සු හරි කාර්යබහුලයි. එතකොට ඔබට හැකියාවක් තියෙනවා මේ ඔබේ ගමේ ඔබේ ප්‍රජාවේ ප්‍රශ්නේ එළියට කියන්න මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. හැබැයි මම විශ්වාස කරනවා කිසිම මොහොතක ඔබ උත්සාහ කරන්න එපා. මගේ පෞද්ගලික මතයක් විදිහට මම කියන්නේ ඔබ උත්සාහ කරන්න එපා ජාතික මාධ්‍ය ටෙලිවිෂන් එකක් සමග සම්බන්ධ වෙලා ඔබේ මතය එළියට දාන්න. එතකොට ඔබේ කමියුනිටි වීඩියෝ කියන කන්සෙප්ට් එක ඔබ එතනින්ම ෆේල් වෙනවා. ඔබට පුළුවන් නම් දැන් තියෙනවා නිව් මීඩියා මේ නව මාධ්‍ය ඇතුලේ Facebook ඇතුලේ ඒ බ්ලොග්ස් ඇතුලේ තමන්ගේ හඬ ඔබට අවදි කරන්න පුළුවන් නම් යම්කිසි ලෝගෝ එකක් යටතේ ක්‍රියාත්මක වෙනකොට යම්කිසි බලයක් තියෙනවා තමයි නිවුස් එකක් ගියාම. හැබැයි ඔබට පුළුවන් ඔබේ පුරවැසියාට දැන් මේ තාක්ෂණය දිනු වෙලා තියෙන මොහොතක ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගන්න කියලා මම කියනවා. With that we come to our last speaker. I'd like to call upon Shahan Baranage, the Director, News and Current Affairs at Derana at present, to talk about whether community video can be an effective tool to promote political participation of people. Shahan, over to you. මහනුවර මේ ගල්කොරියේ ප්‍රශ්නය මං හිතන්නේ අපගේ මේ ඉන්න ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිම මාධ්‍ය ආයතනයකට මේ පුවත සැලවුණාද කියලා. ඒකේ කතාවක් තිබ්බා. ඒකේ ප්‍රධානම කතාව මම දකින්නේ අගය කරන දේ තමයි media should be part of the solution. මාධ්‍ය හැම අවස්ථාවකීම ඒකට උත්තරේ පැත්තේ තින්න ඕනේ. ඒ ගල්කොරියේ කතාව නැවත බැලුවොත් තේරෙනවා. ඒ වීඩියෝ කරණය කරපු ඒ තැනැත්තා කියනවා මේක සංවර්ධනයට ගල් අවශ්‍යයි, මේ කළු ගල් අවශ්‍යයි, මේ කර්මාන්තය අවශ්‍යයි. හැබැයි මේක ජනතාවට කරදරයක් නොකරගෙන ඉන්න එක තමයි. ජනතාවටත් කරදරයක් නොකර, පරිසරයටත් හානියක් නොකර, සෞඛ්‍ය ප්‍රශ්න ඇති නොකර මේ කර්මාන්තය හරියට ස්ථානගත කරලා හරියට කරනවා නම් තමයි මේ කර්මාන්තය දෙගොල්ලටම සාධාරණ කියලා. මෙන්න මේක තමයි ඕගොල්ලොන්ගෙන් ලබන ඒ මාධ්‍යකරුවා ලබා තිබූ දේශපාලන විඥානය. මෙන්න මේක තමයි දේශපාලනයට සමාජයේ තමාගේ වටපිටාවේ ඇති ප්‍රශ්නයක් කෙසේද මොහු විසින් ග්‍රහණය කොට සමාජයේ ප්‍රධාන ධාරාවට පෙන්වූ එක අවස්ථාවක්. ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්න, නොවිසඳුණු ප්‍රශ්න සමාජයට ගේන්න, ඒ ගැන කතා කරන්න මං ඔයාලට තෝතැන්නක් දෙන්නම්. මම අද පොරොන්දු වෙනවා මේ විශේෂයෙන්ම මේ හොඳම වීඩියෝ මට දැනට ග්‍රහණය කරගන්න ලැබුණු වීඩියෝ 4 නිෂ්පාදනය කරපු අය, හදපු අය මම දන්නේ නැහැ, දැකලවත් නැහැ. ඒ අයටත් ඔතන ඉන්න මේ ඉදිරියේ ඉන්න කීප දෙනෙක් ඇති බහුතරයක් මා අද පොරොන්දු වෙනවා මා ඔයගොල්ලන්ව වෘත්තිමය වශයෙන් අපේ ප්‍රාදේශීය මාධ්‍ය ජාලයට බඳවා ගන්නවා කියලා අද ඉඳලා. ගමේ සෑම ප්‍රශ්නයක් ගලම මීට වඩා අධ්‍යයනයක් යොදාගෙන කරුණා කළා ඒ අධ්‍යයනය තමන්ගේ භාවිතාවට යොදා ගන්න. හැබැයි එකක් තියෙනවා. මේක දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද හේතුව ඔයය තමයි මේකේ මූලාශ්‍රය. ප්‍රධාන මූලාශ්‍රයත් ඔබ, දෙවන මූලාශ්‍රයත් ඔබ, තෙවන මූලාශ්‍රයත් ඔබ.
අපි ඔය අය කරෙහි තමයි විශ්වාසය තබන්නේ. ඔය අය කෙරෙහි තමයි අනන්‍යතාවය ඕගොල්ලොන්ගෙන් තුරු තමයි අපි තහවුරු කරගන්නේ. So you have to be very careful. You are the first source, second source and the third source, and the authenticity of the news depends on your credibility. එතකොට ඒක තමයි ප්‍රධානම ඕ අය තුළ සබා ගන්න ඕන ප්‍රධානම ක්‍රියාකාරකම. එසේම නව මාධ්‍යකරණයේදී අපි දන්නවා අද ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තමාගේ යම්කිසි කාරණාවක් ඔය වීඩියෝ කළා කතන්දරයක් හදලා පාවිච්චි කරන්න Facebook එකේ එහෙම නැත්නම් YouTube එකට ඒක මුදා හරින්න පුළුවන්. හැබැයි මම එකක් කියනවා. කරුණා කළා මේකේ සත්‍යතාවයේ නිරදිතාවය ඔය ඇතුළ රැකගත යුතුමයි. මොකද අප නව මාධ්‍යකින් බැලුවත් නැරඹුවත් අවසානයේ ඒකේ වැරදක් තිබෙනවා නම් ඒකේ ඕගොල්ලන්ට තව කෙනෙක්ට යම් හිංසනයක් පීඩාවට පත් කිරීමට පවා ඉතාම ලේසියෙන් පුළුවන්. දැන් මේ ඕගොල්ලන්ට තියෙනවා කැමරාවක්. මේ කැමරාව ඉතා විශාල නෑ. මේ ජංගම දුරකථනය තමයි ඕගොල්ලෝගේ කැමරාව බොහෝ දුරට. හැබැයි මේක පාවිච්චි කළා ජනතාවගේ සුවසෙත නංවන්නත් පුළුවන්. ජනතාවගේ සුවසෙත නැති කරන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙකෙන් මම මුලින්ම කිව්ව දේ තමයි ජනතාවගේ සුවසෙත ඇති කරන මාධ්‍යකරුවන් පිරිසක් බවට පත් වෙන්න. In terms of talking about, where you fit in to the issue, especially facing maybe some kind of antagonism from established freelancers, provincial reporters, politicians when you're working on the field. There is one thing, and there's one thing that can't be taken away from you, particularly if you choose to make this either a full-time or a part-time occupation, in going into journalism, either as independent journalists, as citizen journalists. What you can do is build up your own profile. And when I say that, I mean work on making a name for yourself as a journalist who can be trusted, as someone whose stories, whose sources are always checked, are accurate. Not somebody, there's in English, there's a phrase called checkbook journalism, where you buy a story, you just, bribe the reporter, not necessarily with money, but you make sure the story is, weighted to your side. And this can happen particularly in communities where you are living within the community and reporting on stories within the community. But if you start building up your profile and create a name for being fair, if nothing else, it doesn't have to be popular, but in creating a name for yourself as a fair journalist, as an accurate journalist, then as these gentlemen mentioned, particularly new media platforms, blogs, the internet, you can literally sit in your house, use a webcam, and you can create your space. I work for Al Jazeera, and there are from time to time that we look for pictures of a breaking story. Now this can be either something in Colombo that our crews or our cameras missed, or something that happens out on the field. And that we go and we buy that footage. Particularly in this day and age, there is more and more opportunity for you being able to market your work, if that is what you want to do. If it's more with a sort of a community bent, then there are things. But the key, I would also say, and something for you to consider, is building up your profile as credible journalists. Journalists who can be trusted. Journalists who essentially begin to be recognized and respected as credible, ethical journalists. In terms of voicing for the unheard and underrepresented, positioning community video, some of the points that have been made, obviously it's a huge topic. We can't cover it in 7 or 8 minutes per speaker, but at least to get a gist of what some of the main issues are. We heard about how community journalism or citizen journalists like yourself can be a cost-effective way of wide coverage for news. We had one of our speakers talk about how important having a certain understanding, a news sense. ජනමාධ්‍ය වේදීන්ව හදන්න බෑ කියලා කිව්වා. ඒක විහිං බිහිවෙන්න ඕන දෙයක්. Or you have to be born with a certain news sense. Video is stronger than words. It's a very, very powerful medium in terms of pictures.
So let the story or the people in the story speak for themselves. Don't put words into their mouth. But at the same time, also recognize that it is a very, very powerful medium. And it can be used, it can also be abused. So act with responsibility. Current developments in terms of technology allow anybody to be a journalist. And with that comes a huge number of ethics that we need to think about. You can't just take a clip of 5 seconds or 20 seconds, upload it on your Facebook page. You can. But you need to consider, if you want to be taken seriously, how those pictures and that video is used. We have a clip culture where most of the time people are not sitting by their televisions for 2 hours. They have like 2 minutes on the go, on a mobile phone, on a tab, where they're looking for their update. And some of your stories should be geared towards that. We need to separate in this culture where everything, most of the time we're being watched. Everybody has a mobile phone, a tab, and you can be, even if you shout at somebody on the road, there'll somebody probably be videoing it. You're the first, the second, and the third source, as Shehan said. The authenticity of news depends on your own credibility. That is why it's so important to build up and maintain that credibility. And basically, going national, the opportunity has been offered to you. Of course, you'd have to develop it. But there are opportunities. You have representatives of all the mainstream television media here today. Maybe they can't promise you, yes, a job, but definitely a forum if the stories are good, they're properly balanced, that you might have a platform to be on national television and on the national media. But all in all, remember why you chose this field or chose to try and develop it as a career, as a part-time career, and stay with it so that you can be a voice for the unheard and the underrepresented.